ගත ගැනීම කටයුතු සම්පූර්ණත්වයට පත් කර හැටියට. හොඳයි. අවසරයි අපේ ගෞරවනීය බණ්ඩාර රත්නසාර පඬිත් හාමුදුරන් වහන්සේ ඇතුළු සම්බන්ධලා සිටින අපේ ගෞරවනීය පොඩි හාමුදුරන් වහන්සේ එසු දරුවනි අපි ආරම්භ කරමු. කාලයත් ඉක්මලා තියෙන නිසා වැඩි අටුවා ටීකා අවශ්‍ය නැහැ. අපිට ඒතර අද කරන්න තියෙන මාතෘකාව මධ්‍යතන ඉන්දුවාර යුගය. මධ්‍යතන ඉන්දුවාර යුගය තමයි අපේ මාතෘකාව. අපි එහෙනම් ඒ ඔස්සේ පටන් ගමු. ඔබ වහන්සේලාට මේ දර්ශනය කරන සටහනක් මොකුත් නම් මගේ අතේ නැහැ. අපි ගිය සතිය කර විදිහටම සටහන ලියාගන්නේ ගමන් විස්තර කරමු. නැත්නම් අපිට කාලේ පොඩි ප්‍රශ්නයක්ත් තියෙනවා. මම හිතන්නේ අපේ හාමුදුරුවෝ සිහිපත් කරා මේ නොවැම්බර් මාසේ වෙනකොට මේ වැඩසටහන ඉවර කරගන්න ඕනේ කියන කාරණාව. ඉතින් ඒ නිසා අපි හඳුනන්නේ අපි මධ්‍යතන ඉන්දුවාර යුගයේ පුරාතන ඉන්දුවාර යුගය ගැන කතා කරලා ඉවර කරා. මධ්‍යතන ඉන්දුවාර යුගය ගැන මාතෘකාව ලියාගෙන ඇත්තේ ඔබ වහන්සේලා. අපි එතන ඉඳලා ඉස්සරහට යන් එහෙනම් සටහන ලියන ගමන් මම විස්තර කරලා දෙන්නම් අවශ්‍ය කරුණු ටික. හොඳයි. මෙහෙම පටන් ගමු අපි හඳුනන්නේ පුරාතන ඉන්දුවාර යුගයේ වෛදික බ්‍රාහ්මණික භාෂා උගතුන් අතර පමණක් සීමා වූ නිසා වැඩි විපර්යාසයන්ට පත් නොවුනි. ඒ එසේ වුවත් සාමාන්‍ය ජනයා අතර භාවිත ප්‍රාදේශීය ප්‍රාකෘත භාෂා වැඩි විපර්යාසයන්ට ලක් වෙමින් ක්‍රිස්තු පූර්ව 6 වන සියවස පමණ වන විට මධ්‍යතන ඉන්දුවාරය නමින් යුගයක් ආරම්භ කිරීමට තරම් ප්‍රබලත්වයට පත්වෙයි. කතාවට පමණක් සීමා වූ ප්‍රාකෘත භාෂා මෙම යුගාරම්භයේ සිට සාහිත්‍යික භාෂා තත්වයට පත්වෙයි. අපේ හඳුරන්නේ මේ
උදාහරණ දැන් මම බලවත් විය කියලා නතර කරලා අලුතෙන් වාක්‍යයක් පටන් ගත්ත කතාවට පමණක් සීමා වූ කියලා එතන මුලට පොඩ්ඩක් ලියන්න අපි හඳුන්නේ මේ හේතුවෙන් කියලා. මේ හේතුවෙන් කතාවට පමණක් සීමා වූ ප්‍රාකෘත භාෂා. අන්න ඒ විදිහට යන්න. මේට ප්‍රධානතම සාධකය වන්නේ බුදුදහමේ සහ ජෛන දහමේ ආරම්භයයි. බුදුදහමේ සහ ජෛන දහමේ ආරම්භයයි. නැගෙනහිර ඉන්දුආර්ය ප්‍රාකෘත නැගෙනහිර ඉන්දුආර්ය ප්‍රාකෘත ඔබ හන්දලට මාව ඇහෙනව නේද? ඇහෙනවා සර්. හරි. නැගෙනහිර ඉන්දුආර්ය ප්‍රාකෘත උපභාෂාවක් වූ මාගධි භාෂාව බුදුරජාණන් වහන්සේද උපභාෂාවක් වූ මාගධී භාෂාව බුදුරජාණන් වහන්සේද අර්ධමාගධිය ජෛන මහා වීරතුමන්ද තම දේශනාවන් ප්‍රචාරය කිරීම සඳහා ප්‍රධාන මාධ්‍ය ලෙස භාවිත කරන්නට විය. මේ හේතුවෙන් ප්‍රාකෘත භාෂාවන්ට උසස් තැනක් හිමි විය. මේ හේතුවෙන් ප්‍රාකෘත භාෂාවන්ට උසස් තැනක් හිමි විය. අනුච්ඡේදයකට එන්න. මුළු උතුරු ඉන්දියාවේම එවකට පැවති තනි සාහිත්‍යයක භාෂාව වෙනුවට හයවන සියවසේ සිට සාහිත්‍යයක භාෂා තුනක්
ප්‍රධානත්වය ගන්නට විය. ප්‍රධානත්වය ගන්නට විය. ඉන් භාෂා දෙකක්ම ප්‍රාකෘත ගණයට අයත් වෙයි. ඉන් භාෂා දෙකක්ම ප්‍රාකෘත ගණයට අයත් වෙයි. මාව ඇහෙනව නේද? ඇහෙනවා සර්. හරි. සුනිත හර චුට්ටක් කියන්න මේ අපි මොකද ප්‍රාකෘත භාෂා කියලා නේද ඉවර කරේ? ප්‍රාකෘත ගණයට අයත් වේ කියලා ලිව්වේ. එනිසා මෙම යුගය ප්‍රාකෘත යුගය හෙවත් මධ්‍යතන ඉන්දුආර්ය යුගයේ ආරම්භයයි. මධ්‍යතන ඉන්දුආර්ය යුගයේ ආරම්භයයි. ලෞකික සංස්කෘත සහ ප්‍රාකෘත භාෂා අතර මේ හේතුවෙන් දැඩි තරඟකාරී තත්ත්වයක් ඇති වෙයි. මොකක්ද සර් කිව්වේ? ලෞකික සංස්කෘත සහ ප්‍රාකෘත භාෂා අතර දැඩි තරඟයක් මේ හේතුවෙන් ඇති වෙයි. ක්‍රිස්තු පූර්ව 3 වන සියවස වන විට ලෞකික සංස්කෘත භාෂාව සහ මුලින්ම නොසලකා ඇති බව අශෝක රජුගේ සෙල්ලිපි වලින් පැහැදිලි වෙයි. අශෝක යුගය වන විට
රාජ්‍ය භාෂාව බවට පත්වන්නේද ප්‍රාකෘත භාෂාවයි. රාජ්‍ය භාෂාව බවට පත්වන්නේද ප්‍රාකෘත භාෂාවයි. නමුත් මෞර්ය යුගයේ බිඳ වැටීමත් සමග කනිෂ්ක යුගයේදී නැවතත් ලෞකික සංස්කෘතය නැගී සිටි. එතැන් සිට මධ්‍යතන ඉන්දුවාර්ය යුගය අවසන් වන තුරුම උගතුන්ගේ භාෂාව බවට පත්වන්නේ ලෞකික සංස්කෘතයයි. හරි එතකොට අපි හාඳුරන්නේ අපි පොඩ්ඩක් පැහැදිලි කරගමු කිව්ව ටික මම හිතන්නේ අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නැහැ වහන්සලට පැහැදිලි ඇති කිව්ව ටික මේ මධ්‍යතන ඉන්දුආර්ය යුගය කියලා යුගයක් බිහිවීමට ප්‍රධානතම හේතුව බවට පත් වෙලා තියෙන්නේ පුරාතන ඉන්දුආර්ය යුගයේ වෛදික බ්‍රාහ්මණික කියන භාෂා ඒ කට්ටිය උගතුන් අතර පමණයි සීමා වුනේ. ඒතර ඒ නිසා ඒවා වැඩි විපර්යාසයන්ට පත් වුණේ නැහැ. ඒවා සාමාන්‍ය විදියටම ඒ විදියට පැවතුණා. නමුත් ඒ වෙනකොට සාමාන්‍ය මහජනයා අතර පාවිච්චි වුණේ ප්‍රාදේශීය ප්‍රාකෘත භාෂා කීපයක්. එතකොට ඒවා එන්න විපර්යාසයන්ට ලක් වෙනවා. මොකද ඒකට හේතුව ඒවා අවශ්‍ය මිනිසුන්ගේ අවශ්‍යතාවයට අනුව ඒ භාෂාව වෙනස් වෙනවා. නමුත් අර කියපු වෛදික බ්‍රාහ්මණික භාෂා එහෙම වෙනස් වුණේ නෑ. ඒවා සීමිත පිරිසක් අතර පමණක් තියෙන නිසා. ඒතකොට වැඩි පිරිසක් අතර තියෙන භාෂාවන් එන්න විපර්යාසයන්ට ලක් වෙනවා. එතකොට මේ විපර්යාසයන්ට ලක්වීමම තමයි මධ්‍යතන ඉන්දුආර්ය කියලා යුගයක් ආරම්භ කිරීමට තරම් බලවත් සාධකයේ බවට පත්වන්නේ මේ ප්‍රාදේශීය ප්‍රාකෘත හේවා සාමාන්‍ය මහජනයා පාවිච්චි කරු ප්‍රාකෘත භාෂාවන් වැඩි විපර්යාසයන්ට ලක්වීමමයි. එතකොට ඒවල ඒ කියන්නේ ඒ භාෂාවල එතකොට තියෙන අවශ්‍යතාව වැඩි. අර කියන වෛදික බ්‍රාහ්මණික භාෂාවන් සීමිත පිරිසකට පමණක් සීමා වූ නිසා ඒ ගැන ඒ තරම්ම අවශ්‍යතාවයක් උනේ නැහැ. නමුත් සාමාන්‍ය මහජනයා බහුතරයක් පාවිච්චි කරපු භාෂාවන් වැඩි විපර්යාසයන්ට ලක් වෙනකොට ඒවල තියෙන වටිනාකම එන්න වැඩි වෙනවා. මේ හේතුව නිසා තමයි මධ්‍ය ඉන්දුආර්ය කියලා යුගයක් ආරම්භ වෙන්නේ. එතකොට මේ යුගය ආරම්භ වෙනකොට කතාවට පමණයි සීමා වුණේ ප්‍රාකෘත භාෂා. හැබැයි ඒවා මධ්‍යතන යුගයේ ආරම්භය ටික කාලයක් යනකොට ඒවා සාහිත්‍යික භාෂා තරමට ප්‍රබලත්වයට පත්වීමට තරම් ඒ භාෂාවන්ට හැකියාව ලැබුණා. එතකොට වැඩි පිරිසක් පාවිච්චි කරන භාෂාවන් වලට තියෙන තත්ත්වය මේක තමයි. සීමිත පිරිසක් පාවිච්චි කරන භාෂාවකට වඩා බහුතරයක් පාවිච්චි කරන භාෂාවක තියෙන විශේෂත්වය තමයි ඔන්න ඔය කියන විදිහට ඒවා ප්‍රබලත්වයට පත්වීම. ඉතින් ඒ අනුව අර කොහෙවත් තිබුණු එතරම් කට්ටිය සැලකිල්ලට භාජනයන් නොදක්වපු මේ ප්‍රාකෘත භාෂාවන් මධ්‍යතන යුගයේදී ඒවා සාහිත්‍යික භාෂා තරම් ප්‍රබලත්වයට පත්වීමට තරම් හැකියාවක් ලැබුණා. ඒ නිසාම තමයි මෙම යුගය හඳුන්වන ප්‍රාකෘත යුගය කියලා. මධ්‍යතන ඉන්දුආර්ය යුගය හඳුන්වන තවත් නමක් තමයි ප්‍රාකෘත යුගය කියලාත් මේක හඳුන්වනවා. මේකට ප්‍රධානම සාධකය වෙන්නේ බුදුහාමුදුරුවෝ සහ ජෛන මහවීරතුමන්. ක්‍රිස්තු පූර්ව 6 වන සියවස වෙනකොට වැඩිම ශ්‍රාවක පිරිසක්
ආශ්‍රය කරපු අනුගමනය කරපු ශාස්ත්‍රවරුන් දෙන්නම තමයි අපේ බුදුහාමුදුරුවෝ සහ ගෞතම බුදුහාමුදුරුවෝ සහ ජෛන මහා වීර හෙවත් නිගණ්ඨනාථ පුත්‍ර. එතකොට බුදුහාමුදුරුවෝ ඒ නිසා දැන් විශේෂයෙන් බුදුහාමුදුරුවෝ තමන්ගේ මාධ්‍ය වශයෙන් පාවිච්චි කරලා තියෙන්නේ වැඩි පිරිසක් පාවිච්චි කරු භාෂාව. ඒ නිසා තමයි අර චුල්ලවග්ගපාලි කුද්දකවත්තු කන්දකේදී බුදුහාමුදුරුවෝ විනය නීතියක් හිටම් පනවන්නේ ඡන්දසට නගන්නට යමේලු තේලුක දෙනම අවසර ඉල්ලුව අවස්ථාවේ බුදුහාමුදුරක ප්‍රතික්ෂේප කළා ශික්ෂාපදයක් පවා පනවන්නට ඒ කියන්නේ ඡන්දසට නගන්න ඡන්දස නැගීමේ වැලකී සිටින්නට. ඒතර ඡන්දස කියලා කියන්නේ වෛදික භාෂාව කෙලින්ම වෛදික භාෂාව සහ බ්‍රාහ්මණික භාෂාවන්. එතකොට බුදුහාමුදුරේ ඒ තරම් ප්‍රතික්ෂේප කරේ ඉතාමත්ම සීමිත පිරිසක් මේ භාෂාවන් පාවිච්චි කරපු නිසා. ඉතින් ඒ නිසා බුදුහාමුදුර තෝරගත්තේ සාමාන්‍ය මහජනයා අතර ප්‍රචලිතව තිබුණු ප්‍රාකෘත භාෂාවක් තමයි හෙවත් මාගධී භාෂාව. නැගෙනහිර ඉන්දියාවේ උපභාෂාවක් වුණ නැත්නම් නැගෙනහිර ඉන්දුආර්ය ප්‍රාකෘත උපභාෂාවක් වුණ මාගධී භාෂාව බුදුහාමුදුර තමන්ගේ මාධ්‍ය වශයෙන් පාවිච්චි කරනකොට නැගෙනහිර ඉන්දියාවෙන් ප්‍රාකෘත භාෂාවක් වුණ අර්ධ මාගධී තමයි ජෛන මහා වීරතුමන් පාවිච්චි කරේ. ඉතින් ඒ නිසා මේ භාෂා දෙකට විශාල පිරිසක් සම්බන්ධ වීම හේතු නිසාම තමයි මේ භාෂා දෙක මෙම යුගයේ සාහිත්‍යයක භාෂා බවට පත් වෙනවා. ඒ නිසා ප්‍රාකෘත භාෂාවන්ට විශාල උසස් තත්ත්වයක් මේ යුගයේදී ලැබෙනවා. එතකොට මේ වෙනකන් උතුරු ඉන්දියාවේ පැවති තනි සාහිත්‍යික භාෂාව තමයි වෛදික භාෂාව. ඒ වෙනුවට තව අලුතෙන් දෙකක් ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේදී අලුත් සාහිත්‍යික භාෂා දෙකක් එකතු වෙනවා ආර්ධ මාගධීය සහ අර්ධ මාගධීය කියලා. එතකොට මේ වෙනකොට දැන් ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ ඉඳලා උතුරු ඉන්දියාවේ සාහිත්‍යික භාෂා තුනක් රජ කරන්ට පටන් ගන්නවා. ඒකෙන් දෙකක් ප්‍රාකෘත භාෂා එකක් වෛදික භාෂා බවට පත්වීම නිසා තමයි ප්‍රාකෘත භාෂාවන් මෙම යුගයේදී ප්‍රධානත්වය උසුලන්නේ. එතකොට ලෞකික සංස්කෘත භාෂාවත් මේ ප්‍රාකෘත භාෂා අතරත් දැඩි තරංගකාරී ස්වභාවයක් ඇති වෙනවා. එතකොට මේ තරංගකාරී ස්වභාවය කෙසේ වුවත් 3 වන සියවස වෙනකොට ක්‍රිස්තු පූර්ව 3 වන සියවස වෙනකොට ලෞකික සංස්කෘත භාෂාව නොසලකා හැරපු තත්ත්වයටපත් වෙනවා. ඒකට ප්‍රධානම සාධකය තමයි අශෝක අධිරාජ්‍ය තමන්ගේ සෙල්ලිපි රචනා කිරීමේදී වෛදික භාෂාවත් සංස්කෘත භාෂාවත් කිසිම තැනක භාවිත කරලා නැහැ එතුමා. ඒතර අශෝක කියලා කියන්නේ ලෝකයේ මෙතෙක් බිහි වුණු ප්‍රබලතම අධිරාජ්‍යවාදියා. එතකොට එතුමා තමන්ගේ කිසිදු කටයුත්තකට මේ කියපු කිසි භාෂාවක් පාවිච්චි කරලා නැහැ. එතුමා පාවිච්චි කරලා තියෙන කෙලින්ම ප්‍රාකෘත භාෂා පමණයි. ඒ නිසා 3 වන සියවස වෙනකොට ඉන්දියාවේ රාජ්‍ය භාෂා බවට පත් වෙන්නේ මේ ප්‍රාකෘත භාෂාවමයි. එතකොට එතුමාගේ සියලු සෙල්ලිපි රචනා කරලා තියෙන්නේ මේ කියන ප්‍රාකෘත භාෂාව. ඒ නිසා 3 වන සියවස වෙනකොට සම්පූර්ණම රජ කිරීමට සමත් වෙනවා මේ කියන ප්‍රාකෘත භාෂාවන්. හැබැයි අශෝක රජුරුවන්ගේ කාලයෙන් පස්සේ කියන්නේ මෞර්ය යුගයේ බිඳ වැටීමෙන් පසුව මෞර්ය යුගයේ බිඳ වැටෙන්නේ අශෝක යුරුත් තව සියවස් දෙකක් විතර යනකොට තමයි මෞර්ය යුගයේ ටික කඩා වැටීමට පත්වන්නේ. ඊට පස්සේ කෙලින්ම කනිෂ්ක රාජ්‍ය සමය ආරම්භ වෙනවා. හැබැයි කනිෂ්ක රාජ්‍ය සමය වෙනකොට නැවතත් අර පසුබැසලා හිටපු සංස්කෘත භාෂාව නැවතත් හිස ඔසවන්න සමත් වෙනවා. ඉතින් ඒ නිසා කනිෂ්ක යුගයේ පටන් මධ්‍යතන ඉන්දුආර්ය යුගයේ අවසන් වන තුරුම ඔන්න නැවතත් හිස ඔසව රාජ්‍ය භාෂාව බවට පත්වන්නේ ප්‍රධානතම සාහිත්‍යික භාෂාව බවට ලෞකික සංස්කෘත භාෂාව පත් වෙනවා. ඒකට හොඳම සාධකය තමයි අපි දන්නවා සංස්කෘත සාහිත්‍ය ලෞකික සංස්කෘත සාහිත්‍යයේ සම්පූර්ණ නැගී සිටීම තියෙන්නේ මධ්‍යතන ඉන්දුආර්ය යුගයේ ඔය කියන කනිෂ්ක යුගයෙන් පස්සේ. කියන්නේ කනිෂ්ක යුගයේ තමයි අශ්වඝෝෂ හාමුදුරුවෝ ඉන්නේ. ඊට පස්සේ භාස, කාලිදාසලා, භට්ටලා ඔය කියන සෑම කෙනෙක්ම ශ්‍රී හර්ෂලා, භවභූතිලා ඔය හැම කෙනෙක්ම ඉන්නේ මධ්‍යතන ඉන්දුආර්ය යුගයේ මෞර්ය යුගයෙන් මෙපිට කාල සීමාවේ. ඉතින් ඒ නිසා මෞර්ය යුගයෙන් පසුව මධ්‍යතන ඉන්දුආර්ය යුගය අවසන් වෙනකම්ම උගතුන්ගේ භාෂාව බවට ලෞකික සංස්කෘත භාෂාව පත් වෙනවා. ඉතින් අපි ඊළඟ මාතෘකාව ලියාගමු අපි හඳුරන්නේ පුරාතන ඉන්දුආර්ය භාෂා මාතෘකාව ලියා ගන්න පුරාතන ඉන්දුආර්ය භාෂා මධ්‍යතන ඉන්දුආර්ය භාෂා බවට පත්වීමේදී මධ්‍යතන ඉන්දුආර්ය භාෂා බවට පත්වීමේදී සිදු වූ විපර්යාස.
හරි අපි මෙන්න මෙහෙම පොඩි සටහනක් එතන ලියාගමු. පුරාතන ඉන්දු ආර්ය භාෂා මධ්‍යතන ඉන්දු ආර්ය භාෂා බවට පත්වීමේදී සිදු වූ විපර්යාස රසක් දැකගත හැකිය. ඒවා මෙසේ පෙළ ගැස් ඒවා මෙසේය. ඒ ටික අපි හඳුන්නේ පහලට අංක දාලා ලියා ගන්න. එක ස්වරවල වෙනස්කම් දෙක ව්‍යංජනවල වෙනස්කම් ඒ ව්‍යංජනවල වෙනස්කම් යටතේ ලියා ගන්න සංයුක්ත ව්‍යංජන ලිහිල්වීම එක දෙක පෙර රූප ගැනීම තුන පරරූප ගැනීම ඒ විදිහට අංක දාලා ලියා ගන්න. සමරූප ගැනීම ලෝපය ස්වර භක්තිය වරහන් ඇතුළේ ලියන විප්‍රකර්ෂය කියලා. ස්වර භක්තිය වරහන් ඇතුළේ විප්‍රකර්ෂය ඊට පස්සේ පෙරලි ඊට පස්සේ තාලව්‍ය බවට පත්වීම තාලව්‍ය කියලා කියන්නේ අපි අහන්නේ තාලුජ කියන එක. තාලව්‍ය බවට පත් වෙනවා කියලා කියන්නේ තාලුජ කියන එක. ඒක පාවිච්චි කරන වචනේ අපි තාලුජ බවට පත්වීම කියලා නෙමෙයි තාලව්‍ය බවට පත්වීම කියලා තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මූර්ධන්‍ය බවට පත්වීම ඊට පස්සේ පද සිද්ධියේ වෙනස්කම් යනුවෙනි. හරි එතකොට ඔය පුරාතන ඉන්දු ආර්ය භාෂා මධ්‍යතන ඉන්දු ආර්ය භාෂා බවට පත් වෙනකොට ඇතිවෙච්ච වෙනස්කම් අපිට මෙන්න මේ කියන කරුණු ඔස්සේ අපිට දැක බලා ගන්නට පුළුවන්. ඒ වෙනස්කම් ටික තියෙනවා අපි හඳුන්නේ ස්වරවල ඒ වෙනස්කම් දැක බලා ගන්නට පුළුවන්. පුරාතන ඉන්දු ආර්ය ස්වර මධ්‍යතන ඉන්දු ආර්ය බවට පත් වෙනකොට ඇතිවෙච්ච වෙනස්කම් මොනවද කියලා. එතකොට ඒ ස්වරවල ඊට පස්සේ ව්‍යංජනවල වෙනස්කම්. ව්‍යංජනවල තමයි බොහෝ වෙනස්කමක් තියෙන්නේ.
තර සංයුක්ත ව්‍යංජන ලිහිල් වෙලා යනවා. පෙර රූප ගන්නවා, පර රූප ගන්නවා, සම රූප ගන්නවා, ලොප් වෙනවා. ස්වර භක්තිය කියලා කියන්නේ විප්‍රකර්ෂය. ඒ කියන්නේ මැදට ස්වරයක් ඇවිල්ලා සංයුක්ත අකුර ලිහිල් කරලා දානවා. එතකොට පෙරලි වන පෙරලි කියලා කියන්නේ එකට තාලව්‍ය බවටපත් වෙනවා, මූර්ධන්‍ය බවටපත් වෙනවා. සහ අවසන් වශයෙන් පද සිද්ධිය තුල ඇති වෙන වෙනස්කම්. මේවා තමයි අපිට ප්‍රධාන වශයෙන් කතා කරන්න පුළුවන් වෙන්නේ පුරාතන ඉන්දු ආර්ය භාෂා, මධ්‍යතන ඉන්දු ආර්ය භාෂා බවට පත්වීමේදී. හරි. ඒ යටතේ පළවෙනි කාරණාව ගන්න අපි කරුණු 10ක් කියලා තියෙනව නේද මම වහන්සලාට ඔක්කොම. සංයුක්ත මේ ව්‍යංජන යටතේ කරුණු 10ක් කියලා තියෙනව නේද? ඔව් සර්. හරි. අපි එහෙනම් මාතෘකාව ගමු ස්වරවල ඇති වූ වෙනස්කම් කියලා. ස්වරවල ඇති වූ වෙනස්කම් කියලා මාතෘකාව ගන්න. හරි. ඒ යටතේ ලියා ගමු මධ්‍යතන යුගයේ දක්නට ඇත්තේ ස්වර අකුරු 8ක් පමණි. මධ්‍යතන යුගයේ දක්නට ඇත්තේ ස්වර අකුරු 8ක් පමණි. මොනවද අපි අහන්නේ මධ්‍යතන යුගයේ ස්වර අකුරු 8? මධ්‍යතන යුගයේ ස්වර අකුරු 8 මොනවද? ස්වර අකුරු 8ක් තියෙන මොන භාෂාවේද? පාලි භාෂාවෙස. පාලි භාෂාවේ තමයි. ඒ අකුරු 8 තමයි ඔය කියන්නේ. ඒ අකුරු 8 තමයි අපි ඔය කතා කරන්නේ. දැන් මධ්‍යතන යුගය කියලා කතා කරන්නේ දැන් පුරාතන යුගයේ තිබ්බේ කියන්නේ සංස්කෘත පැත්තට තිබ්බේවා ඔය පාලි පැත්තට හැරීම තමයි. ඉතින් පාලි කියලා කියන්නේ ප්‍රාකෘත භාෂාවක් නේ. මාගදී අර්ධ මාගදී ඒ කට්ටියට එන ප්‍රාකෘත ගණයේ භාෂාවක් තමයි පාලි භාෂාවක් කියන්නේ. එතකොට මේ ප්‍රාකෘත හෝඩියේ තියෙන්නේ ඔය අකුරු ටිකම තමයි. ප්‍රාකෘත වලින් පසුව පාලි වලට එන්නෙත් ඒවා. ඒ නිසා ඒ අකුරු 8 තමයි උතන කතා කරන්නේ. එතකොට සංස්කෘත හෝඩියේ තිබුණු නැත්නම් වෛදික හෝඩියේ තිබුණු අර අකුරු ටිකෙන් මධ්‍යතන යුගයට එන්නේ අකුරු 8ක් පමණයි. අර අකුරු ටික ඔක්කොම ආවේ නැහැ. එහෙනම් මේ අකුරු 8 ලියා ගන්න උතනට අ ඉ උ ඒ ඔ. එයන්යි ඔයන්යි සම්බන්ධව තියෙන විශේෂත්වය මොකද්ද? ඒ ඔ සම්බන්ධව තියෙන විශේෂත්වය මොකද්ද? සංයෝගතව පුබ්බේ ඒ ඔ රස්සා කොහමද? ඉවෝච්ඡන්තේ කොචි. කොච්ඡන්තේ නේ. කොචි අනන්තරා ව්‍යංජනා සංයෝගෝ එත්තසෙය ඔට්ටෝ සොත්ති. එත්තසෙය ඔට්ටෝ සොත්ති. හරි. එහෙනම් එතන ලියා ගන්න සංයුක්තයකට පෙර ඒ ඕ රස්ව වෙයි. එතනම ලියා ගන්න. සංයුක්තයකට පෙර ඒ ඕ රස්ව වෙයි. මීට අමතරව මධ්‍යතන යුගයෙන් අතහැරෙන ඉතිරි ස්වර පහත සඳහන් ආකාරයට වෙනස් වෙයි. හරි. ඒ යටතේ ලියන්න අපි හඳුරන්නේ
අර ඉරු අකුර ලියලා ඊතලයක් ගහලා දන්නවනේ ක්‍රමය අර අපි කියන්නේ පරිවර්තනය වෙනවා කියන එක ඉරු අකුර ඊතලයක් ගහලා අ इ उ අයන්න ඉයන්න උයන්න එයන්න රියන්න රුයන්න ඒ කියන්නේ ඉරු කියන අකුර පුරාතන යුගයේ මධ්‍යතන යුගයේ වෙනකොට සමහර තැන්වල බවටපත් වෙනවා සමහර තැන්වල ඊ බවටපත් වෙනවා ඌ බවටපත් වෙනවා ඒ බවටපත් වෙනවා රී බවටපත් වෙනවා රූ බවටපත් වෙනවා හරිනේ එහෙනම් ඉරු අකුර ලිව්වා ඊතලයක් ගැහුවා ආ ඊ ඌ ඒ රී රූ කියලා ලිව්වා හරි ඒ යටතේ උදාහරණ කිහිපයක් ලියන්න මෘත කියන වචනය ඉන්න මම ඔබ වහන්සේලාට මේක මේව කරලා දෙන්නම් ඔහොම හරි එතකොට ඕකේ එන්න ඕනේ මෙන්න මෙහෙම ඉරු කියන අකුර ඔන්න ඔය ක්‍රමයට එන්න ඕනේ ඉරු කොහොමද වෙනවා කිව්වේ ඉරු වෙනවා ඊ වෙනවා ඌ වෙනවා ඒ වෙනවා ඊට පස්සේ රී වෙනවා ඊට පස්සේ රූ වෙනවා ඒ යටද ලියා ගන්න මේ මෘත කියන වචනය ඔබ හන්දලට ඊතලයේ කිව්වම අපි හන්නේ මෙන්න මේ ඊතලයේ ගන්න මෘත කියන වචනේ මට කියලා හැදෙනවා මෘත මට වෙනවා තෘණ කියන වචනය තෘණ තන වෙනවා දැන් මෙතනදී මතක තියාගන්න දැන් මේ මට කියන වචනේ ප්‍රාකෘතයි පාලිම නෙමෙයි පාලිත් ඔය අතර තියෙන්න පුළුවන් අපි කතා කරන්නේ ප්‍රාකෘත ගැනයි දැන් මේ ඒ කියන්නේ පුරාතන යුගයේ වචන මධ්‍යතන යුගයට එන්නේ මධ්‍යතන යුගය කියන්නේ ප්‍රාකෘත මේ ප්‍රාකෘත ඇතුලේ පාලිද අශෝක ප්‍රාකෘතද සාමාන්‍ය ප්‍රාකෘතද ඕන දෙයක් වෙන්න පුළුවන් මේ මට කියන වචනේ ඇවිල්ලා අශෝක ප්‍රාකෘත වල තියෙන වචනයක් හරිද ඒකයි පෙන්වන්නේ මේ තෘණ තන කියන වචනේ කෙලිම ප්‍රාකෘත වචනයක් තෘණ කියන එක තන වෙන්නේ ප්‍රාකෘත භාෂාව ඒ ප්‍රාකෘත කියන ඇතුලේ පාලි වෙන්න පුළුවන් මාගදී අර්ධ මාගදී ඕන දෙයක් වෙන්න පුළුවන් හරි ඊට පස්සේ අපි ඔය කතා කරේ ඉරු වීම සම්බන්ධව අපි ඊට පස්සේ ගමු ඔතනට ඉරු ඊ වෙන එකට ඒකට තියෙනවා මේ මෘග කියන වචනය මෘග මේ මෘග කියන වචනය මොකද්ද වෙන්නේ මිග වෙනවා මෘග මිග වෙනවා ඍෂි කියන වචනය ඉසි වෙනවා ඍජු උජු වෙනවා සමහර තැන්වල මේ ඍෂි කියන වචනය ඍෂි කියන වචනය ඍෂි කියලාත් පාවිච්චි වෙනවා ඒ ඇවිල්ලා අර ඉරු රී බවට පත් වෙනවා කියන එක එතකොට මේ ඍෂි කියලා පාවිච්චි වෙන්නේ අපේ හාමුදුරනේ සිංහලවල
සිංහල ප්‍රාකෘතවල එයින්ද ඒක මතක තියාගන්න ඒකත් ටික මධ්‍යතන යුගයේ පාවිච්චි ප්‍රාකෘත භාෂාව කිව්වහම ඕන ප්‍රාකෘත භාෂාවක් ඒ නිසා දැන් ඔතන ඍෂි වෙන්නේ සිංහල ප්‍රාකෘතවල වෘක්ෂ කියන එක රුක්ක බවට පත් වෙනවා අර අපි මුලින් ලිව්වා නේද මේ ඉරු ආ ඊ ඌ ඒ රි රු වෙනවා කියලා එකක් ලිව්වේ අපි මෙන්න මේ උඩම අපි හන්නේ එතන දාගන්න අංක 1 කියලා අර ස්වරවල වෙනස්කම් කියන යටතේ පළවෙනි එක තමයි ඕක ස්වරවල වෙනස්කම් කියන යටතේ පළවෙනි එක ඔය ඉරු ආ ඊ ඌ ඒ රි රු වෙනවා කියන එක ඊට පස්සේ අංක 2 කියලා දාගන්න දැන් අංක 2 කියලා දාගන්න I ඒ බවට පත් වෙනවා I ඒ බවට පත් වෙනවා අයිරාවන කියන වචනය මොකද වෙන්නේ ඒරාවන වෙනවා ඒරාවනෝ ගජෝ පණ්ඩු සර් ඔව් ඔය සර් පරිණාමය වෙන්නේ සර් පාලි ඒ කියන්නේ ප්‍රාකෘතය සංස්කෘතයටද සර් අපි මේ කතා කරන්නේ පුරාතන ඉන්දු ආර්ය ඒ කියන්නේ වෛදික හෝ බ්‍රාහ්මණ හරි සංස්කෘත කියලා ගමුකෝ අපි සංස්කෘත වචන ඒ කියන්නේ අපි ඇත්තටම සංස්කෘත කියන්න බෑ අපි කතා කරන්නේ වෛදික වචන වෛදික භාෂාවේ තියෙන වචන කොහොමද මධ්‍යතන යුගයට ආවේ කියන එකයි මේ කියන්නේ පැහැදිලිද නැත්නම් එතකොට සර් මේ පාලි භාෂාව එතකොට එන්නේ සංස්කෘත භාෂාවෙන් නේද සර් නැහැ එහෙම ඒ භාෂාවෙන් එනවා කියන එක නෙමෙයි අපි හඳුරන්නේ පාලි කියලා කියන්නේ මධ්‍යතන ඉන්දු ආර්ය යුගයට අදාළ කරන ප්‍රාකෘත භාෂාවක් මධ්‍යතන ඉන්දු ආර්ය යුගයට අදාළ භාෂාවක්නේ අපි මේ සංස්කෘත කියලා කතා කරන්නේ පුරාතන යුගයේ භාෂාව ගැන පුරාතන ඉන්දු ආර්ය භාෂාව පුරාතන ඉන්දු ආර්ය යුගයේ භාෂාව වෙන සංස්කෘත නැත්නම් වෛදික භාෂාව කොහොමද මධ්‍යතන යුගයට ප්‍රාකෘත භාෂාවන් වලදී වෙනස් වුණේ කියන එකයි මේ කතා කරන්නේ ඒක ඒක තමයි අර පටලව ගන්න එපා අපි දැන් මේ ප්‍රාකෘත කිව්වහම පාලි අර්ධමාගධී මාගධී සෞරසේනී මහාරාෂ්ට්‍රී පයිසාචි මේ ඕනෑම භාෂාවක් අදාළ වෙනවා හරි ඕනෑම භාෂාවක් අදාළ වෙනවා එතකොට පුරාතන යුගයේ තිබ වෛදික හෝ බ්‍රාහ්මණික හෝ භාෂාවන් වල තියෙන වචන කොහොමද ප්‍රාකෘත භාෂාවන් වලදී පාවිච්චි වුනේ අපි තනි භාෂාවක් නෙමෙයි ඉලක්ක කරන්නේ හරි පරිවර්තනය වීමේදී අර ඕනෑම භාෂාවක පොදුවේ තමයි අපි මේ කතා කරන්නේ පාලි ඉලක්ක කරනවා නෙමෙයි මේ පාලි විතරක් තනියෙන් කතා කරනවා නෙමෙයි මේ කොහොමද පැහැදිලිද කාරණාව නැත්තම් ඔව් සර් මේ ඔය සර් දුන්න මේ උදාහරණ ටික තමයි සර් මීට කලින් දේශනාවේදී තේ හාමුදුරුවෝ දැක්වේ සර් මේ පාලි වාග් විද්‍යාත්මක ඒකෙදි හරි ප්‍රශ්නයක් නැහැ ඒ පාලි තනියෙන් ගත්තත් ප්‍රාකෘත කියන පොදු කුලකයට දැම්මත් නේ ඔක්කොම එකයි අපි හඳුරන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ මේක අපි හඳුන්නේ පාලි වෙන්න පුළුවන් එක මං කියන්නේ ප්‍රාකෘත කියන ඕනෑම භාෂාවක් වෙන්න පුළුවන් ඒ අතර පාලි වචනත් මේකේ තියෙනවා හරිනේ හරි ඊට පස්සේ ඒ කියන්නේ සිංහලත් මේ කියනවා සිංහලත් ප්‍රාකෘත වලට යත් නැහැ සිංහල වලත් තියෙනනේ ප්‍රාකෘත කියලා මූලික අවධිය හරි ඊට පස්සේ අපිට තියෙනවා මේ අයි අකුර ඊ වශයෙන් පාවිච්චි වෙන තැන මේ සයින්දව කියන වචනේ සයින්දව කියන වචනය
sorry IE බවට පත් වීම IE බවට පත් වෙනකොට සයින්දව කියන වචනය පාවිච්චි වෙනවා කොහොමද සින්දව කියලා සයින්දව සින්දව කියලා පාවිච්චි වෙන්නේ අපි හන්නේ මේක සිංහලවල ඕනනම් අර වරහන් ඇතුලේ C කියලා දාගන්න සිංහලවල තමයි සින්දව කියලා පාවිච්චි වෙන්නේ සයින්දව සින්දව ඒ කියන්නේ සිංහල ප්‍රාකෘතවල මෙතන මං කිව්වේ ඔබ වහන්සලාට අංක 2 දාගන්න කියලා නේ කිව්වේ ඔව් සර් හරි අංක 2 ඊට පස්සේ ගන්න අපි හන්නේ අංක 3 අංක 3 අව් ඕ වශයෙන් පාවිච්චි වෙනවා මේ කවුමුදී කියන එක කොමුදී වෙනවා කවුමුදී කොමුදී වෙනවා ඖෂධ ඕෂධ බවට පත් වෙනවා අංක 4 ලියා ගන්න සමහර සංස්කෘත දීර්ඝාක්ෂර රස්ව වෙයි සමහර සංස්කෘත දීර්ඝාක්ෂර රස්ව වෙයි රස්ව ස්වර දීර්ඝ වෙයි සමහර සංස්කෘත දීර්ඝ ස්වර රස්ව වෙයි රස්ව ස්වර දීර්ඝ වෙයි ජනස්ය කියන වචනය ජනසා වෙනවා ජනස්ය ජනසා මේක වෙන්නේ හැබැයි අශෝක ප්‍රාකෘතවල ජනස්ය ජනසා වෙනවා අශෝක ප්‍රාකෘතවල දංස්ට්‍රා කියන වචනය ඩාටා බවට පත් වෙනවා ඒ ඇවිල්ලා අපි දන්නවා පාලි භාෂාවේ දංස්ට්‍රා ඩාටා වෙනවා ශාශ්වත කියන එක සස්වත වෙනවා සර් තෙරුවන් සරණයි ඉතින් විද්‍යාත්මක විකාශනයේ මොකක්ද හඳුරන්නේ මට පැහැදිලි නෑ කියන්න පැහැදිලිව මේකද ලියන්න ඕනේ මොකක්ද හඳුරන්නේ ඔබ වහන්සේ වැහෙන්නේ නෑ මට විද්‍යාත්මක විකාශනයේ පැහැදිලි කරන්න කියලා සර් ඔය පාලි ප්‍රාකෘත වල ඉන්නේ සර් ඒකේ ඒ කියන්නේ සර් මේ වගේ මෙහෙම ඕ මේ විදිහට තමයි පෙන්වන්න තියෙන්නේ අපි හඳුරන්නේ මේ වාග් විද්‍යාත්මක විකාශනයේ තමයි මේක මේක විපර්යාස කියලා ඇහුවත් මේක තමයි යන්නේ හරි සර් එතකොට මේ වචන ඉස්සරහන් අපි සංස්කෘත මේ වචන ලියන එක තමයි වැඩි නේද එහෙම ඔව් මේ විදිහට තමයි කරන්න ඕනේ හරි සර් හරි ගොඩක් හරි ඒක අපේ හඳුරන්නේ අර ඔබ වහන්සේලාට මම හිතන්නේ ඔය මේ අශෝක සෙල්ලිපියල වගේ මම හිතන්නේ ඔක අහුවෙනවා ඇත්තේ. ඒතකොට ඔබ වහන්සේලාට තියෙන්නේ ඒ අශෝක සෙල්ලිපිය දුන්නට පස්සේ ඒකට අදාළ කරන මම හිතන්නේ සංස්කෘත අනුරූපෙන් ලියන්න මොකක් හරින් තියෙනවා මම හිතන්නේ නේද? එහෙම එකක් තියෙනවා උතන. ඌණ කියන එක උණු වෙනවා. ඔන්න දැන් මෙතන මේ
අර අපි කිව්වා රස්ව ස්වර දීර්ඝ රස්ව වෙනවා රස්ව දීර්ඝ ඔව් වෙනවා සර් කියලානේ. සාර්ථකත්වය තමයි දීලා තියෙන්නේ. ඒක තියෙනවා. තමයි ඒක තමයි. ඔව් හරි. එතකොට දැන් මෙතන ඊර්ෂ්‍යා ඉස්සා වෙනකොට දීර්ඝ රස්ව වෙලා තියෙනවා නේ. ඌණ උණු වෙනකොට දීර්ඝ රස්ව වෙලා තියෙනවා. ශාස්වත සස්වත දංස්ට්‍රා දාටා. ඔක්කොම දීර්ඝ රස්ව වීම තමයි වෙලා තියෙන්නේ. මේ පහක් දීලා දෙනවා. ඔව්. දැන් ඔය දංස්ට්‍රා දාටා වෙන තැන පේනවා ඇති රස්ව දීර්ඝ වෙලා තියෙනවා ඈ. රස්ව දීර්ඝ වෙලා තියෙනවා. එතන ට්‍රා දංස්ට්‍රා ශාස්ත්‍රත කියන තැන දීර්ඝ රස්ව වෙලා තියෙනවා. මේ දෙකටම පොදුවේ මේක ඇතුලේ තියෙනවා වචන ඈ. අර සමහරක් රස්ව දීර්ඝ වෙනවා දීර්ඝ රස්ව වෙනවා. දැන් දංස්ට්‍රා කියන එක ගත්තාම පේනවා ඇති දයන්න දීර්ඝ වෙලා දා වෙලා තියෙනවා නේද? ඒක රස්ව අකුර දීර්ඝ වීම තමයි එතන වෙලා තියෙන්නේ. හරියන් අංක 5ට සංයුක්ත ව්‍යංජනයකට පෙර ඇති දීර්ඝස්වර රස්ව වෙයි. සංයුක්ත ව්‍යංජනයකට පෙර ඇති දීර්ඝස්වර රස්ව වෙයි. සංයුක්ත ව්‍යංජනයකට පෙර ඇති දීර්ඝස්වරේ රස්ව වෙයි. ශ්‍රේෂ්ඨ කියන වචනය සෙට් වෙනවා. මුනීන්ද්‍ර කියන වචනය මුනින්ද වෙනවා. නීලෝත්පල කියන එක නිලුප්පල වෙනවා. අංක 6 අයෝ කියන ශබ්ද අයෝ කියන ශබ්ද ඒ බවට පත් වෙනවා. සයනාසන සේනාසන ත්‍රයෝදශ කියන එක තේ දස වෙනවා. ඔබ හන්දට ලියා ගන්න පුළුවන් නේ වේගවත් නෑනේ. නෑ සර්. අව ඕ වෙනවා. අවරුක්්‍ය ඕරුයිය වෙනවා. භවති බෝති වෙනවා. අංක 8ට ලියා ගන්න හැර අනෙක් ස්වරයන්ගෙන් පර විසර්ගය ලොප් වේ. හැර අනෙක් ස්වරයන්ගෙන් පර විසර්ගය ලොප් වේ.
බුද්ධි වෙනවා. ගුරු වෙනවා. ඒ යටතම ලියන්න පදාන්ත විසර්ගය කිහිපාකාරයකින් සිටි. පදාන්ත විසර්ගය කිහිපාකාරයකින් සිටි. බුද්ධෝ වෙනවා. ජනක් කියන එක ජනය වෙනවා. හරි. එතකොට ওই ටික තමයි අපි අහන්නේ ස්වරවල තියෙන වෙනස්කම් ටික. ස්වරවල තියෙන වෙනස්කම් ටික තමයි ඔය ටික. ඒ මම හිතන්නේ 아무තෙන් පැහැදිලි කරලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට පුරාතන ඉන්දුවාර යුගයේ හෝඩියේ ස්වර හෝඩිය ගත්තාම ස්වර ටික ගත්තාම සාමාන්‍යයෙන් ස්වර 14ක් නේ. ස්වර 14ක් තියෙනවා. එතකොට ඒ ස්වර 14ක් තිබ්බ ඒ කියන්නේ සංස්කෘත හෝඩිය ප්‍රාකෘත යුගයට එනකොට එක ස්වර 8ක් බවට පත් වෙනවා. එතකොට ඉතිරි ස්වර කොහොමද මේ ප්‍රාකෘත භාෂාවන් වලට පරිවර්තනය වුණේ කියන එක තමයි අපි මේකෙන් දැනගත්තේ. විශේෂයෙන් ඉරු කියන අකුර ඊට පස්සේ අයි අව් කියන අකුරු සහ රස්ව අකුරු දීර්ඝ අකුරු රස්ස වීම සහ විසර්ගය කොහොමද මේ පැත්තට ආවේ ඔය කියන ටික තමයි අපි ස්වර ඇතුලේ අපි කතා බස් කරේ. ඊළඟට ගන්න අංක 2 ප්‍රධාන අංක 2 ව්‍යංජනවල වෙනස්කම්. ව්‍යංජනවල වෙනස්කම්. හරි අපි ඒ ටික එහෙනම් අපි හන්නේ ලබන සතියේ කතා කරමු අපි. ලබන සතියේ කතා කරමු. අදට එහෙනම් ඔතනින් නතර කරනවා පාඩම. මොකුත් අහන්නේ විස්තර මොකුත් තියෙනවද අහගන්න? සර් මේ ව්‍යාකරණ ලක්ෂණ ਵਿਚාරයකට බඳුන් කරන්න කියලා කිව්වොත් කොහොමද සර් අපි මේ ටික ගොනු කරගන්නේ? ඒත් අපි හඳුරන්නේ දැන් මෙහෙම දැන් මෙතනදී අපි පොඩ්ඩක් ඉතින් අර ਵਿਚාරය කරනකොට ඉතින් අපි කියන්න ඕනේ ඉතින් විස්තරේ කියන්න ඕනේ අපි. විචාරයක් කියලා ඇත්තට මෙහෙමයි විචාරයකට ලක් කරන්න කිව්වත් අපි අහන්නේ ඉතින් ඔබ වහන්සේලාට මෙන්න මේ ටික තමයි පෙන්වන්න තියෙන්නේ. ඔබ වහන්සේලාට දැන් අනිවාර්යෙන් උදාහරණ ටික දෙන්න එපයි. ඉතින් උදාහරණ ටික දෙනකොට මේ කියන ටිකම තමයි ඔබ වහන්සේලාට විචාරය කියලා කියන්නේ මේකම තමයි ඉතින්. පැහැදිලි කරන්න කියයි විචාරයට ලක් කරන්න කියයි සාකච්ඡා කරන්න කියයි පෙන්වා දෙන්න කියයි විස්තර කරන්න කියයි පැහැදිලි කරන්න කියයි නේ. ඒ මොනවා කරත් අපි අහන්නේ ඔබ වහන්සේලා මේ ටික පෙන්වන්න එපයි. මෙන්න මේ අකුරු ටික මෙන්න මේ විතරේ පරිවර්තනය වෙලා ආවේ. දැන් අනිවාර්යෙන් මේ කියපු උදාහරණ ටික පෙන්විය යුතුමයි. මේ ටික තමයි පෙන්වන්න තියෙන්නේ ඔබ වහන්සේලාට. ඒ අහන ඒ ප්‍රශ්නයක් අහනකොට අහන්නේ මොකද්ද කියන එක තමයි අපි මුලින් අවබෝධ කරගන්න ඕනේ. මේ මොකද්ද අහලා තියෙන්නේ. සමහරවිට එකම ප්‍රශ්නය අපි අහන්නේ 3-4 ක්‍රමයකින් අහන්න පුළුවන්. හැබැයි ලියන්න තියෙන එකම කරුණු ටික තමයි ඔබ වහන්සේලාට. එකම කරුණු ටික. එඳ ඒ අහන ප්‍රශ්නේ අහන ඒ අගට එන වචන ගැන බය වෙන්න එපා. විචාරයට ලක් කරන්න, සාකච්ඡා කරන්න, විස්තර කරන්න, සෝදාහරණව පැහැදිලි කරන්න නේද? හොදන්න මොකුත් නෙමෙයි කිව්වේ උදාහරණ සහිතව පැහැදිලි කරන්න කියලා. ඉතින් හින්දා ඒ වචන ගැන බය වෙන්න එපා. ඔබ වහන්සේලාට ලියන්න තියෙන්නේ මෙන්න මේ කරුණු ටික තමයි මොක ඇහුවත්.
හරි එහෙනම් අපි ලබන සතියේ මුණ ගැහෙමු. දරුවන් සරණයි සිළු දෙනාටම. දරුවන් සරණයි. සරණයි සර්. ඊළඟ සර් නෑ සර්. දරුවන් සරණයි හඳුන්නේ.